යුතුයමයි. මරණයේ සිහිනුවණින් දකින්නටම ඕනේ. දැන් මගේ අම්මා තාත්තා මැරුණට පස්සේ මං හඬනවා වැළපෙනවා. එතකොට පිළිතුනේ අම්මා මැරෙනකොට හඬනවා මම. වෙනත් කෙනෙක් මම හඳුනන්නේ නැති කෙනෙක් මැරුණු තැනකට අපි ගියාට අපට දුකක් දැනේද? දුකක් දැනෙන්නේ නැහැ. දුකක් දැනෙන්නේ නැති වෙන්න හේතුව මොකක්ද පිළිතුනේ? දැන් මගේ අම්මා මැරෙනකොට මම දුක් වුණා. මගේ අම්මා නොවේ මං අඳුරන්නේ නැති අම්මා කෙනෙක් මැරෙනකොට මං දුක් වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්න හේතුව? මම පින්නතුනි අල්ලලා බැඳගත්තනේ. මගේ කියලා මොකද කරගත්තේ? අල්ලලා බැඳගත්තා. අර අම්මා පිට නොහඳුනන අම්මා මම අල්ලලා බැඳගත්තේ නෑ. මගේ අම්මා නෙමෙයිනේ. ඒ නිසා මට දුකක් නැහැ. එහෙනම් දැන් පිළිතුනි මෙතන පිළිතුර තියෙනවනේ තුන්වෙනි සත්‍යයේ. දුක අපි දැනගත්තා. දුකට හේතුව අපි දැන් දන්නවා. මොකක්ද දුකට හේතුව? බැඳීමනේ. මේක බුදුදහමෙන් හඳුන්වනවා කුමක්ද? උපාදානීය. අල්ලලා බැඳ ගැනීම. මගේ කියලානේ. එතකොට එහෙනම් පිළිතුනි දුකට හේතුව මොකක්ද? උපාදානීය. අල්ලලා බැඳ ගැනීම. දැන් මට ඕනේ මෙන්න මේ දුක නැති කරන්න. දුක මට ලැබුණා. දුකට හේතුවක් මම හෙව්වා. දැන් මට ඕනේ මේ දුක මොකද කරන්න? නැති කරලා දාන්න. මොකද කරන්නට ඕනේ? දුක ලැබුණේ අල්ලලා බැඳගත්තු නිසානේ. දැන් මොකද කරන්නට ඕනේ? අල්ලලා බැඳගත්තු කෙනා, උපාදානීය කරගත්තු කෙනා අත්තරින්නට ඕනේ. අත්තරින්නේ කොහොමද? මගේ නුවණට අවබෝධ කරලා දෙන්නට ඕනේ. මේ ලෝකේ උපන් හැම දෙයක්ම වෙනස් වෙනවා, විනාශ වෙනවා කියලා අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගත්තාම දුකක් ඇති වෙන්නේ නැහැ. අපි තුලයි රහතන් වහන්සේලා තුලයි වෙනස මොකක්ද පිළිතුනි? රහතන් වහන්සේලා තුල පවතින්නේ මොන හිතක්ද? හසිතුප්පාද හිත කියනවා. එහෙම නැත්නම් අපි කියනවා කිරිය හිතක්. කිරිය හිතේ ස්වභාවය මොකක්ද? කරන දේවල් වල විපාක නැහැ. කරන, කියන, හිතන දේවල් වල විපාක නැහැ. ඒ උන්වහන්සේලා උපාදානීය කරගන්නේ නැහැනේ. අල්ලලා බැඳගන්නේ නැහැ. උන්වහන්සේලා ජීවත් වෙන්නේ පැවැත්මට. ආහාර ගන්නෙ මොකටද? ජීවත් වෙන්නට. වස්ත්‍ර දරන්නේ අවුවෙන් වැස්සෙන් උස්නේ ආරක්ෂා වෙන්නට. මැසි මදුරු වදුරු වලින් ආරක්ෂා වෙන්නට. විලිවත වහ ගන්නටනේ. එනමුත් පිළිතුනි අපි තුල පවතින හිත මොකක්ද? අපි තුල පවතිනවා රාගික හිත් පහළ වෙනවනේ. සිත් පහළ වෙනවා. ලෝභ සිත් පහළ වෙනවා. එහෙනම් විවිධ සිතුවිලි මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතින්න තියෙනවා. එහෙනම් රහතන් වහන්සේලා කරන දෙහි විපාක නැහැ කිව්වේ උන්වහන්සේලා උපාදානීය කරගන්නේ නැහැ. දැන් පිළිතුනි හැමතැනම රහතන් වහන්සේලා නෙමෙයි. දැන් මේ රහත් වීම කියන දේ අපි දකින්නේ කොහොමද? ඊටාම සරල දෙයක් විදිහට දකින්නවනේ. එනමුත් පිළිතුනි හිතලා බලන්නකෝ මේ රහත් භාවය මාර්ගඵල ලබනවා කියන එක හරිම අපහසුයි. මටත් පුළුවන් මේ ඉන්න පිළිතුන්ලා ඔක්කොම ටික නැගිටිනකොට සෝවහන් කරවන්න මට පුළුවන්. පිළිතුන්ලා අභියෝගේ බාර ගන්නවද? නැගිටිනකොට සෝවහන් කරවලා පෙන්නනවා. කොහොමද පිළිතුනි? බුදුදහමේ තියෙනවා නැසිය යුතු 10ක්. මේවා මොනවාද? දස සංයෝජන හැටියට දක්වනවා. සංයෝජන ධර්ම 10ක් තියෙනවා. මේ 10න් පළවෙනි සංයෝජන ධර්ම 3 නැතිකොලොත් පින්නතුනි මොකද වෙන්නේ? සෝවහන් වෙනවා. බලමුකෝ උත්සාහ කරලා මේ සංයෝජන ධර්ම 10 3ක් තියෙනවා. ඒ 3 නැති කරන්නට පළවෙනි දේ මොකක්ද පින්නතුනි? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔය 3 ගැන අපි හිතමුකෝ දහම් කරුණු 3.
සක්කාය දිට්ඨි කියලා කියන්නේ මොකක්ද පින්නතුනි? මමය මගේය කියන හැඟීම. දැන් තමන්ගේ සිතින්ම විමසලා බලන්නකෝ මේ වන විට මම කියලා මම අල්ලලා බැඳගෙන ඉන්නවද නැද්ද? මගේ කියලා මොනතරම් දේවල් නම් මම අල්ලලා බැඳගෙන තියාගෙන ඉන්නවද කියලා. එහෙනම් කෙටියෙන්ම සඳහන් කළොත් පිළිතුනේ මම මගේ කියන සංකල්පයේ තියෙන තාක්කල් සෝවහන් වෙන්න බෑ. ඔන්න දැන් ඔබට ඇවිල්ලා යමෙක් කිව්වොත් මම රහත් වෙලා ඉන්නේ. මම සෝවහන් වෙලා ඉන්නේ කිව්වොත් පින්නතුන්ලා වාද විවාද තර්කවලට යන්නට අවශ්‍ය කරන්නේ නැහැ. කුමක්ද කළ යුත්තේ? අපි බුදුදහමෙන් අවබෝධ කරගෙන තිබෙනවා සෝවහන් ඵලයටපත් වෙන්නට නම් නැසිය යුතු පළවෙනි කරුණ තමයි මම මගේ කියන සංකල්පය. දැන් අපි සියුම්ව අර පුජ්‍යලයා අධීක්ෂණය කරනවා. කොහොමද මේ පුජ්‍යලයා මම කියලා සාරවත් දෙයක් උකහාගෙන තියෙනවද? දෙවෙනියට බලනවා මේ පුජ්‍යලයා මගේ කියලා යම් දේවල් අල්ලලා බැඳගෙන ඉන්නවද කියලා. දැන් අපිට හිතන්න පුළුවන් නේ. දැන් එතකොට පින්නතුනි කොහොමද සහතිකයක් දෙන්නේ සෝවහන් කියලා? රහත් කියලා කොහොමද සහතිකයක් දෙන්නේ? බලන්නකො පින්නතුනි කොසල් රජුරුව දැක්කා සිහින 16ක් නේ. මේ සිහින 16 තිබුණා එක සිහිනයක්. මොකක්ද? දුප්පත් මිනිස්සෙක් සුදු හඳුන් අරටුවක් අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? ඊටාම සුළු මුදලකට විකුණනවා. දැකපු සිහිනේ බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම සිහින 16ක් දැක්කා. එයින් එක සිහිනයක් මෙන්න මෙහෙම දකින්න හේතුව මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ බලන්න පිළිතුනේ දැකපු විදිය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රජතුමනි අනාගතේ මගේ බුදුදහමට වෙන දෙයක් තමයි මේ මම දේශනා කරන්නට යන්නේ. මගේ දහම තමයි සුදු හඳුන් අරටුව. මේ සුදු හඳුන් අරටුව යම් පුජ්‍යලයෝ මුදලට විකුණනවා කියලා මොකද කළේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් පින්නතුනි මුදලක් අරගෙන භාවනා පාඨමාලාවක් කරනවනේ. සහතිකයක් අවසානයේ දෙනවා දින 7යි දින 21යි දින 14යි මාසයයි 3 මාසයයි. මොකද කරන්නේ? රහත් කියලා සහතිකය දෙනවා. කොහොමද පින්නතුනි සහතිකයක් දෙන්නේ? පින්නතුන්ලට මගේ හිත ගැන කියන්න පුළුවන්ද? මගේ හිත ගැන මේ පින්නතුන්ලා කාටවත් කියන්න බැහැ. ළඟ ඉන්න කෙනාගේ හිත ගැන කියන්න පුළුවන්ද පින්නතුන්ලට? ඇයි පින්නතුනි කියන්න බැරි? එතකොට කොහොමද මම මා ළඟට ඇවිල්ලා දින 7ක් හිටපු පුජ්‍යලයට සහතිකයක් දෙන්නේ මේ පුජ්‍යලයා රහත් කියලා? ඔන්න මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටීන් ඕවා පින්නතුනේ. එහෙනම් මේ විදිහට රහත් වෙන්න පුළුවන් නම් අපේ බුදුහාමුදුරුවෝ සාරා සංකේය කල්පලක්ෂ ගණන් අසංකේය කල්පලක්ෂ ගණන් මේ සසර ඉපදෙමින් මැරෙමින් දුක් විඳමින් ගමන් කළා. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් බුද්ධ අංකුරයක් වෙලා පින්නතුනි. එහෙනම් අපි මේ සසර මොනතරම්නම් යා යුතුද? ඔන්න පළවෙනි සංයෝජන ධර්මයේ සක්කාය දිට්ඨි මමය මගේ කියන සංකල්පය. දෙවෙනි දේ මොකක්ද පින්නතුනි? සීලබ්බත සක්කාය දිට්ඨි විචිකිච්ඡා. දෙවෙනි කරුණ විචිකිච්ඡා. සැකයනේ. සැක සංකා තිබෙනවා. දැන් පින්නතුනි අපිට බුද්ධෝත්පාද කාලේනේ. දැන් බුද්ධෝත්පාද කාලේ. තව ටික කාලයක් යනකොට නිවන දෙවෙනි තැනට තියන්න වෙනවා අපිට. ඇයි එහෙම කියන්නේ මං? නිවන දෙවෙනි තැනට තියලා ඇත්ත ධර්මය හොයන්න ඕන ඉස්සර වෙලා. මේ සමාජයේ දැන් මිත්‍යා දෘෂ්ටීන් මොකද වෙන්නේ? උද්ගත වෙලා තිබෙනවා හැමතැනම. දැන් අපිට හොයන්නට බෑ මොන හාමුදුරුවෝද ඇත්ත කියන්නේ කියලානේ. සත්‍ය ධර්මයේ දේශනා කරන්නේ මොන හාමුදුරුවෝද කියලා අපිට අපහසු වෙලා තිබෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ පින්නතුනි තිබුණා බුදුහාමුදුරුන්ගේ කාලේ.
මොන ගමටද තිබුණේ ප්‍රශ්නේ? කාලාම ගමට තිබුණනේ. ඒ ගමට යන හාමුදුරුවෝ තමන්ගේ ආගමම වර්ණනා කරනවා. හාමුදුරුවෝ කියලා කියන්න බෑ. ගිය ශාස්ත්‍රවරයාගේ ශ්‍රාවකයෝ. නිගණ්ඨ අය හිටියා, පරිබ්‍රාජකයෝ හිටියා, ජටිලයෝ හිටියා, අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හිටියා. දැන් මේ ගමේ අය අය කියන ධර්මයේ අහලා විවිධ මනස් වලින් යුක්ත අය බවට පත් වුණා. දැන් හදවතට දැනුණා මොන බණද ඇත්ත, මොන ශාස්ත්‍රවරයාගේ ධර්මයේද ඇත්ත කියලා. දැන් වර්තමාන ලෝකෙත් බලන්නකෝ මොන ආගමද මොන දර්ශනීයද හොඳ දහම කියලා දැනගන්න අපහසුයිනේ. අපි වාද විවාද තර්ක ගැටුම් වලින් තමයි මේ දේවල් විසඳ ගන්නට උත්සාහ දරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ එක දවසක් පිළිතුරේ වැඩම කරවනවා කාලාම ගමට. කාලාම ගමේ අය බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා. බුදුහාමුදුරුවනේ අපේ ගමට මේ තාකල් ආපු අය ඔක්කොම විවිධ බණ කිව්වා. දැන් ඇත්ත බණ මොනවාද? ධර්මයේ කුමක්ද කියලා අපිට වටහා ගන්න බැරි වෙලා තිබෙනවා. ඔන්න බුදුහාමුදුරුවෝ කරුණු 10ක් දේශනා කරනවා කාලාම සූත්‍රයේ තුල. මා තක්ක හේතු දෙන්නෙක් එකතු වෙලා තර්ක කරලා දිනුවයි කියලා දිනපු කෙනාගේ තර්කය හරි වෙන්නට බැහැනේ. යම් කෙනෙකුට දැනුම තියෙනවා, වචනේ හොඳට හසුරවන්න පුළුවන්, වාද විවාද ජය ගැනීමේ ශක්තිය තියෙනවා, ඒ කෙනා මිත්‍යා දෘෂ්ටිකේ. එහෙනම් ඒ කෙනා ජයගත්තු හැටි අපිට දකින්නට පුළුවන්. එනමුත් එහෙම දැක්කයි කියලා පිළිතුනේ ඒ ධර්මයේ ඇත්ත වෙන්නේ නැහැ. එහෙනම් මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා පිටක සම්පදාය මේ විදිහට කරුණු 10ක් දේශනා කරනවා. පරිශීලනය කරලා බලන්නකෝ කාලාම සූත්‍රයේ වර්තමානයේ ඔය ගැටුම් වලට ගැටළු වලට හොඳම විසඳුමක්. හොඳයි දැන් පිළිතුනේ අපි අවබෝධ කරගන්නට යෙදුනා විචිකිච්ඡා සැකය. එහෙනම් අපිට සැකය තිබෙනවා. හැබැයි මෙතන සඳහන් කරනවා සෝවහන් කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකයක් පහළ වෙන්නට. යම් කෙනෙක් බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකයක් පහළ කර ගන්නවද අන්න ඒ කෙනාට පිළිතුනේ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සෝවහන් වෙන්නට. තුන්වෙනි කාරණේ මොකක්ද? සීලබ්බත පරාමාස. සීලාදී වෘතවලට වහල් වීම. මොනවාද සීලාදී වෘත කියලා කියන්නේ? විවිධ පිළිතුරු වෘත තිබුණානේ. බුදුහාමුදුරන්ගේ කාලේ ಭಾರತයේ තිබුණා කුක්කුට වෘත, ගෝ වෘත, අජ වෘත, සුනක්‍ර වෘත. මිනිස්සු ඒ සත්‍යයන් විදිහට වැඩ කටයුතු කරනවා වෘතේ සමාදන් වෙලා සීලයක්. ඒ අයට පින්නතුනි ඒ සීලයේම එල්බගෙන ඉන්නවනම් ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සසරින් එතර වෙන්නට, සෝවහන් මාර්ගඵලය ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපි අවබෝධ කර ගන්නට යෙදුනා. දැන් දුක්ඛ ලක්ෂණي අපි අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය යම් තරමක් අවබෝධ කර ගන්නට යෙදුනා. දැන් තුන්වෙනි කාරණේ ත්‍රිලක්ෂණයේ තුන්වෙනි කාරණේ කුමක්ද? අනාත්ම ලක්ෂණය. දැන් පිළිතුනේ මේ තිබෙන පෙනෙන්න තිබෙන මේ ශරීරවල් බුදුහාමුදුරුවෝ උපමා කළේ කුමකටද? උපමා කරන්නට යෙදුණනේ. අපේ ශරීරයේ සංස්කාරේ සංඛාරා කදලූපමා. මේ සංස්කාරයේ මොකක් වගේද? කෙසෙල් කඳක් වගේනේ. දැන් අපේ ශරීරයේ කෙසෙල් කඳක් වගේලු. නුවණින් බලන්නකෝ. කෙසෙල් ගහ වටිනවද නැද්ද අපිට? වටිනවා පින්නතුනිනේ. වටින්නේ කුමන කාලයක් වෙනකන්ද? කෙසෙල් ගහේ කෙසෙල් කෙන කපා ගන්නකම් වටිනවනේ. ඒ වාගේ දැන් මේ කය උපමා කරනවා මොකකටද? කෙහෙල් කඳකට. මේ අපි ළඟ තියෙනවා පිළිතුරු කෙසෙල් කණක් වගේ දෙයක්. මොකක්ද මේ? විඥානේනේ. මරුණා කියලා කියන්නේ මොකක්ද පිළිතුරු? මරණය දැකලා තියෙනවද? මරුණා කියලා කියන්නේ මරණයටපත් වුණා කියලා කියන්නේ මොකක්ද වෙන්නේ පිළිතුරු? දැන් මේ ඉන්න පිළිතුන්ලා මරුණු අයද නොමරුණු අයද? නොමරණු අය. කොහොමද පින්නතුල්ලා නොමරණු අය කියලා කියන්නේ?
ඉන්ද්‍රයන් පහක් තියෙනවා. මේ ඉන්ද්‍රයන් පහ ක්‍රියාත්මකයිනේ. මොනවාද ඉන්ද්‍රයන් පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රයන් පහ. මේ පහ ක්‍රියාත්මකයි. දැන් බලන්නකෝ මරුණද නැද්ද කියලා. ධම්මපදේ නම් බුදුහාමුදුරුවෝ එක තැනක කියනවා අප්පමත්තාන මීයන්ති, ජීවත්වුවත් වැඩක් නැහැ මරුණු කෙනෙක් වගේ නම්. ඒ කෙනා කොහොමද හඳුන්වන්නේ? අම්මා තාත්තට සලකන්නේ නැති, ආගමක් දහමක් නැහැ, ජාතියකට ආදරයක් නැහැ, ආගමට ආදරයක් නැහැ, ඥාතීන්ට ගම්වාසීන්ට වැඩක් කරන්නේ නැහැ යහපත් දෙයක්. මේ කෙනා ජීවත් වෙලා හිටියත් වැඩක්ද? මරුණා සමානයි. අප්පමත්තාන මීයන්ති, ජීවත්වුවත් මලවුන් වැන්නේ. දැන් පිළිතුල්ලා මැරුණේ නැහැයි කියලා දන්නවා. කොහොමද දන්නේ? අපේ හාමුදුරනේ මගේ ඉන්ද්‍රයන් පහ වැඩ කරනවා. මැරුණට පස්සේ ඉන්ද්‍රයන් පහ නැද්ද මල කඳට? ඇස් දෙක තියෙනවා, කන් දෙක, නහය, දිව, ශරීරය තිබෙනවා. හැබැයි පිළිතුනේ තිබුණට වැඩක් නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුනේ ක්‍රියාත්මක නොවෙනවා කියලා කියන්නේ මොකක්ද හේතුව? අපි ළඟ මේ ඉන්ද්‍රියන් පහ ක්‍රියාත්මක කරපු කෙනා ශරීරයෙන් අයින් වෙලා. දැන් පින්නතුල්ලා ළඟ ඉන්නවද නැද්ද මේ ක්‍රියාත්මක කරපු කෙනා? ඉන්නවා. එතකොට පින්නතුනේ කවුද මේ ක්‍රියාත්මක කරපු කෙනා? ළඟ ඉන්නව නම් මට පෙන්වන්නකෝ අපේ හාමුදුරනේ මේ කියලා ඒ කෙනා. පෙන්වන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඒ කෙනා අපි හඳුන්වනවා විඥානීය කියලා. අපේත විඥානෝ. දැන් විඥානේ පෙන්වන්න බැහැ වගේ තමයි මරුණට පස්සේ විඥානේ තව තැනකට යනවා පෙනෙන්නේ නැහැ. මේ ඉන්නවා කියලා ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු මට පෙන්වන්න බැරි නම් මරුණට පස්සේ කොහොමද විඥානේ පෙන්වන්නේ? පෙන්වන්න බෑ. අපේත විඥානෝ. එහෙනම් විඥානේ අයින් වුණාට පස්සේ මරුණාය කියලා කියනවා. මරුණට පස්සේ නැවත ගිහිල්ලා අම්මගේ කුසේ දරු ගැබක් පිහිටුනේ නැහැයි කිව්වා. දරු ගැබක් පිහිටුණා. අන්න ආගන්තුක විඥාණය ගිහිල්ලා ප්‍රතිසන්දියක් ලබනවා. ලැබපු ප්‍රතිසන්දියක් ලැබලා වර්ධනය වෙලා පංච ඉන්ද්‍රයන් අරගෙන ඒ සියල්ල ක්‍රියාත්මක වෙමින් වැඩ කරන්නට යෙදෙනවා. එනම් පිළිතුනේ අපි දැන් අවබෝධ කරගන්නට යෙදුනා මේ සසර ගමනේ අපි අවබෝධ කරගත යුතු දේවල්. ගාථා ධර්මයේ අපි ලක්ෂණ තුනක් අවබෝධ කරගත්තා. අනිච්චං දුක්ඛං අනාත්තාති. දැන් අපි දන්නවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දන්නවා. යදා පඤ්ඤාය පස්සති. මේ දේ දකින්නට ඕන කොහොමද? ප්‍රඥාවන්තව, ප්‍රඥාවන්තයා යම්සේ දකීද යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. මේ ඉහත සඳහන් කරපු සියලුම දුක් නැති කරලා ඒස මග්ගෝ විසුද්ධියා, උතුම් විසුද්ධි මාර්ගය, උතුම් නිවනින් සැනසෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් එහෙනම් පිළිතුනේ සෝවහන් වෙන ක්‍රමය අපි දැනගත්තා. නැගිටිනකොට බලන්න ඔය කරුණු තුන නැති කළාද එහෙනම් සෝවහන් කෙනෙක්. හරිම අපහසුයි නේද සෝවහන් වෙන්නට? මේ සසර එහෙනම් අපි යන්නට ඕනේ. ඒ සසර යන ගමනේ අපි පින්නතුනේ පුණ්‍ය කටයුතු වල, කුසල කටයුතු වල නිරත වෙන්නට අවශ්‍ය කරනවා. මොනතරම් දේවල් එකතු කරගෙන තියාගත්තත් අපිට පුළුවන්කමක් නැහැ ඒ සියල්ල අරගෙන යන්නට. එහෙනම් ඒ සියල්ලම අපි දාලා ගහලා යන්නට තමයි යෙදෙන්නේ. අරගෙන යනවා නොපෙනෙන දේවල්. මොනවාද පින්නතුනේ? කරන හොඳ ටික, නරක ටික. හොඳ ටිකට අනුව පින් කුසල් අරගෙන යනවා. නරක ටිකට අනුව පව් අකුසල් අරගෙන යන්නට යෙදෙනවා. එනම් පින් කුසල් යහපත පිණිස පවතිනවා. පව් අකුසල් අයහපත පිණිස පවතින්නට යෙදෙනවා. දැන් අපි පිළිතුනේ අවබෝධ කරගත යුතුයි. අපි යහපත පිණිස ගමන් කරනවද? අයහපත පිණිස අපි ගමන් කරනවද කියලා. යහපත පිණිස ගමන් කරනවා නම් මනුස්ස ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලැබමින් සසර කෙටි කරගනිමින් යන්නට පුළුවන්කම තිබෙනවා. නරක දේවල් කළොත්, පව් අකුසල් කළොත් එහෙම
සතර අපාය ආදී මුල් කොට ගන්නට යෙදුන දුක්ඛිත ජීවිතවල උප්පත්තිය ලබන්නට සිද්ධ වෙනවා. එහෙනම් අපි මනුස්ස භවයේ රැකගනිමින් දිව්‍ය ලෝක කරා ගමන් කරමින් සසර ජය ගනිමින් සසර දුකින් අත මිදෙමින් නිවනින් සැනසීම දක්වම මේ ගමනට අවශ්‍ය කරන කාරක ධර්මයන් අපි සම්පූර්ණ කරගත යුතුව තිබෙනවා. හොඳයි නම් පිළිතුනේ ඔබ හැම කෙනෙක්ම කල්පනා කර ගන්නට ඉහත මන් සඳහන් කළ දහම් කරුණු පහ ධර්මදේශනාවකින් ලැබෙන කරුණු පහ ලබන්නට පුළුවන්කම තිබුණද නොඇසූ ධර්මය අහන්න ලැබුණද ඇසූ ධර්මය නැවත මෙනෙහි වුණාද සැකය දුරු වුණාද දුෂ්ටීන් ඇති වුණාද සිතේ පැහැදීම ඇති වුණාද කියන කරුණ තමන්ගේ සිතින් විමසලා බලන්නට පුළුවන්කම තිබෙනවා පිළිතුනි අපිට අවබෝධ කරගන්නට ධර්මය මොනතරම් අපිට රසයක්ද කියලා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සතුට අපිට පිළිතුනි ලබන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ ධනෙ මුල් කොටගෙන. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා සන්තුට්ටි පරමං ධනං. සතුට තමයි උතුම්ම ධනෙ කියලා කියන්නේ. සතුට ලබන්න පුළුවන්කම තිබෙන්නේ අන් අයට උපකාර කරමින්මයි. එහෙනම් අන් අයට උපකාර කරමින් අපි මේ සතුට ගත කරන්නට යෙදෙනවා. ඒ සතුට උපදව ගන්නට යෙදෙනවා. හොඳයි එහෙනම් පිළිතුනේ අද දවස තුල මේ ධර්ම දේශනාව මේ පිළිතුන්ලා සිද්ධ කර ගන්නට මූලික හේතුන් පරමාර්ථයන් බවට පත් වෙන්නට යෙදුනේ මේ නිවස මුල් කොටගෙන ජීවත් වෙන්නට යෙදුන ආදරණීය පියතුමාණන් මීතොට මුල්ල ශ්‍රී ලංකා ගමනාගමනී විශ්‍රාමික මුදල් කළමනාකාර සාම විනිසුරු එම්.ඒ. රංජිත් රෝහණ ආදරණීය පියතුමාණන් මෙලවින් සදහටම සමුගෙන ගිහිල්ලා 3 මාසයක් ගත වෙන්නට යෙදෙනවා. ඒ 3 මාසයක් ගත වෙන්නට යෙදෙන ආදරණීය ස්වාමී පුතුණුවන්ට ආදරණීය සෙනෙහබර පියතුමාණන්ට ආදරණීය සෙනෙහබර ඥාතිවරයන්ට පින් අනුමෝදන් කරන්නට තමයි මේ පින්කම අද දවස තුලදී මේ ආකාරයෙන් සිද්ධ කරන්නට කල්පනා කර ගන්නට යෙදුනේ. පිළිතුනේ මේ පින්කමේ මූලික කටයුතු සිද්ධ කර ගන්නට ඒ පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කරන්නට කල්පනා කරන්නට යෙදුනා. ඒ ආදරණීය ස්වාමි දියණිය මුල් කොට ගන්නට යෙදුණු දූ දරුවන් ජයන්ති හෙට්ටිආරච්චි මහත්මියගේ දයාබර ස්වාමි පුතුණුවන් වූ ඒ ආදරණීය පියතුමාණන් ඒ වගේම චානි විහංගා ලංකා නිරෝෂ දියණියගේ ආදරණීය පියතුමාණන් ඒ වගේම චමින්ද ආර්යදාස සනත් ඉන්දික යන බෑණනුවන් දෙපළගේ ආදරණීය මාමණ්ඩිය සාම විනිසුරු එම්.ඒ. රංජිත් රෝහණ ආදරණීය පියතුමාණන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ පින්කම අද දවස තුලදී මේ නිවස මුල් කොටගෙන සිද්ධ කරන්නට කල්පනා කරන්නට යෙදුනේ. හැම දිනාටම ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා සසර ජය ගන්නට අවශ්‍ය කරන කාරක ධර්මයන් සම්පූර්ණ කරලා දෙන්නට අවශ්‍ය ධර්ම දේශනා සංවිධානය කරමින් ඔබේ නැනනුවන පාදන්නට යෙදුන මේ දූ දරුවන් මුල් කොට ගන්නට යෙදුන ඒ ඥාතීන් ඒක රාශි වෙලා පියතුමාණන්ට පින් දෙන්නට මේ පින්කම සිද්ධ කළා. හොඳයි අපි පින් අනුමෝදන් කරමු. අපිට නැනනුවන පහදලා දෙන්නට ඒ මූලික අරමුණ බවට පත් වුණ ආදරණීය පියතුමාණනි සාම විනිසුරු එම්.ඒ. රංජිත් රෝහණ ආදරණීය පියතුමාණනි ඔබගේ ප්‍රාණකාරයන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා පියතුමාණනි මේ පින් අනුමෝදන් වේ සසර දුකින් අත මිදේවා උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කර ගැනීම සඳහා පියතුමාණන්ගේ ප්‍රාණකාරයන්ට මේ පින් බලය හේතු වාසනා වේවා කියලා සාදු. ඒ වගේම වංශ පරම්පරානුගතව මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තු වාසය කරන ගුරුවර දෙමාපිය ආදීන්ට මේ පින් අත්පත් වේවා. ඒ හැමදෙනාමත් ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් සැනසීම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු. ඒ වගේම මේ පින්කමේ මූලිකත්වයෙන් වැඩ කටයුතු කරන ආදරණීය සෙනෙහබර මෑණියන් ජයන්ති හෙට්ටිආරච්චි මහත්මිය ඒ වගේම
තමන්ගේ ආදරණීය දියණියන් දෙපළ චානි විහංගා දියණිය, ලංගා නිරෝෂ දියණිය, ඒ වගේම බෑණනුවන් දෙපළ චමින්ද ආර්යදාස, සනත් ඉන්දික බෑණනුවන් දෙපළ ඇතුළු දරුමුණුපුරන් හැම දෙනාටමත් මේ පින්කමට ආධාර උපකාර කරමින් සහභාගීත්වය දක්වන්නට යෙදුන පින්වත් හැම දෙනාටමත් සහ සම්බන්ධ වූ ලොකු කුඩා පින්වත් හැම දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය මහා ආශිර්වාදයක්ම වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ අල්ප බැල්ම දේව ආරක්ෂාව ලැබේවා. ඔබ හැම දෙනාගේ මෙලව දියුණුව ඇති වේවා, පරලොව දියුණුව ඇති වේවා, සසර දියුණු වේවා, සසර කෙටි වේවා, ධර්ම ඥානෙම පහළ වේවා. බුදුන් දැක නිවන් දකින්නට මේ පින් බලය අපි හැම දිනාටම සේතු වාසනා වේවා වේවා කියලා සාදු කියලා හොඳයි හැම දිනම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා